බලා සිටින්නේ පත්තේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක වැවුරුපළ විමුල ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව සියලු දෙනා විසින්ම සාදුකාරයක් දී ආද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී ධර්ම දේශනාව සඳහා ප්‍රතිබල දායකත්වයේ දරන්නේ WPK හෙට්ටිආරච්චි මෑණියන්ගේ 91 වෙනි උපන්දිනයට ආශිර්වාද පැතීම සඳහා අනුර හෙට්ටිආරච්චි, සමන්තා හෙට්ටිආරච්චි සහ හර්ෂණ පුතා විසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහා සදීප පැහැදී සිටින පිරිස සතන් පංචශීලයේ පිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස බොහොම තමන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරු නමස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආමන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සන්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තම්භං. ආමන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන
ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. ඉන්න ඉරියව්ව හොඳට කෙලින් තබාගෙන මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් දියුණු කරගන්න ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද උතුම් ධර්මයක් මේ ලෝකයේ පවතින තාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ලෝකේ තාම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වුණා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු උතුම් ශේෂ ධර්මයේ මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මේ ධර්මය අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව උදාපත් වුණා. අපි ලැබුවා මේ පරම දුර්ලභ අවස්ථාව මේ මොහොත මේ ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ හරියම తాවකාලිකයි. භාග්‍යවතුන් වහන්සේ ඒ උපමා කරන්නේ හරියට තනාග තියෙන පිරිමිදක් වගේ. තනාග තියෙන පිරිමිද කිසිම හයියක් හත්තියක් නැහැ. ඉර උදාවත් එක්කම බිමට පතිත වෙලා යනවා. ජීවිතයත් එහෙමයි. කිසි හයියක් හත්තියක් නෑ. ඕනම මොහොතක නොඒ හේතුන්ගේ මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ඒවගේම මේ ජීවිතය ගත්තහම කිසි හයියක් ඒවගේම මේ ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම තප්පරයක් විනාඩියක් පාසාම ජීවිතය වේගයෙන් මරණය කරා ගලාගෙනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම මේ ජීවිතය හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපුණහම මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රයක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතය පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම මේ ජීවිතය කියන්නේ දියදීරක් වගේ. දියදීර වහාම මැකෙනවා. මැකෙන අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. මේ ජීවිතයත් කොයි මොහොතක හෝ මරණයට පත් වෙනවා. මේ ජීවිතය අය කවදාකවත් මැරුණට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති. වේගයෙන් මරණය කරා යන මරණය කරාම පියමන්නගෙන මරණයෙන් මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කන බොන ආහාර පාන වසවිස වුණොත් මැරෙන්න පුළුවන්. සතර සර්පේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මානුෂ අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන යාන වාහන වැනි දේවල් මුල් කරගෙන ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. මේ විදිහට නොයෙක් හේතුන්ගෙන් ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතය කියන්නේ හරිම తాවකාලික දෙයක්. කොයි මොහොතේ හරි මරණයට පත් වෙනවා. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපේ සති කීපේ දින කීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපේ අවසාන දේශනය වෙන්නට පුළුවන්. ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපිට සංසාරේ හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොතේ අපිට මේ භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දේශවා මේ දේශනාවට යොමු වෙලා
බාහිරට මේ දෙසව යොමු කරගන්න ඇතු. ඒවගේ අපේ සිහිය නුවන කියන මේ ධර්මතාවෙන් ඇති කරගෙන. මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්ව ඇති කරගෙන අපේ බුදුරන් වහන්සේගේ අවවාදය අනුශාසනාව සවනය කිරීම සඳහා කවුරුත් අපේ සාධකාරයක් පවත්ත. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මිත්තාය භික්කවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වන්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරන්ධාය ඒකාදසානි සංසා පාටිකංකා කතමේකාදසාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය මේ මොහොතෙත් අපිට සවනය කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේදිත් අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යුතුනේ අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයට අයිති මෙත්තානිසංස සූත්‍රය. මෛත්‍රිය ආනිසංස දේශනා කරපු වටිනා දේශනාවක් මේ මෙත්තානිසංස සූත්‍රය. මේ මෛත්‍රී භාවනාව කෙනෙක් නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරනවා නම් මේ මෛත්‍රිය හොඳින් පුරුදු පුහුණු කරන කෙනාට ආනිසංසය 11ක් ලැබෙනවා. එකින් ආනිසංස 10ක්ම කෙනෙකුට මේ ජීවිතයක් විඳින්න හැකියාව ලැබෙනවා. පරලෝකයේ ආනිසංසයක් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රාවකයාට මෙලොවම ආනිසංස දියුණු කරගන්න පුළුවන් වටිනා භාවනා ක්‍රමයක් මෛත්‍රී භාවනාව කියන්නේ. මෙත්තා චේතෝ විමුක්තිය කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. එතකොට චේතෝ විමුක්තිය කියන්නේ හිතින් නිදහස් වෙනවා කියන එක. හිතේ තියෙන වෛරයෙන් තරහයෙන් අමනාපකමින් පුද්ගලයන් පිළිකුල් කරන අප්‍රියා කරන ස්වභාවයෙන් අපේ හිත නිදහස් කරගන්න පුළුවන්. මේ සිත අපේ වැඩෙන්න මෛත්‍රී සිතක් තියෙන කෙනෙක් කාගවත් එක්ක අමනාප වෙන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ, වෛර බැඳගන්නේ නැහැ, කේන්ති ගන්නේ නැහැ, පුද්ගලයන් අප්‍රියා කරන්නේ නැහැ. මේ විදිහට මනුෂ්‍යාව එක ගැටෙන්නේ නැති ස්වභාවයට පත් වෙන මනුෂ්‍ය මොන දේ කරත් ඒ පුද්ගලයන් එක්ක ගැටෙන්නේ යන්නේ නැහැ. මොකද මෛත්‍රී කරන පුද්ගලයා කවුද කියන එක අවබෝධ කර ගැනීමේ හැකියාව මෛත්‍රී වඩන කෙනාට ඇති කර ගන්න පුළුවන්. මොකද මෛත්‍රී වඩනකොට අපි මූලිකව හඳුන ගන්න ඇයි අපි මේ ලෝකයට මේ විදිහට සෙට් කරන්න ඕනේ, ඇයි ලෝකයට ආශිර්වාද කරන්නට ඕනේ, ඇයි නිරන්තරයෙන්ම සෑම මොහොතේම අපි සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්ත මේ සියලුම සත්වයෝ සුවපත් වෙන්න අපි ලෝකයට සෙට් කරන්න ඕනි. ඇයි කියන එක අපි මේ පෞගේ දේශනා තුළින් අපි ශ්‍රවණය කරා. ලෝක සත්වයා දුකට පත් වෙලා ඉන්නේ, විපතකට අනතුරකට ලක් වෙලා ඉන්නේ. ආන්නේ විපතට අනතුරට ලක් වෙලා ඉන්න අයගෙන් අපිට යම් පීඩාවක් කියලා දේවල් කරාය කියලා අපි ඒවා ගණන් ගන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයකත් එහෙමයි විපතකට අනතුරකට ලක් වෙච්ච කෙනෙක් දෙයක් කරොත් අපි ඒවා විඳ දරා ගන්නවා. ඒවට අපි සමහව දෙනවා. ඒවා අතහැරලා දානවා. හේතුව අපි දන්නවා ඒ විපතත් එක්ක යාගේ සාමාන්‍ය මානසික ස්වභාවයක් නැහැ. මිනිසයා විපතින් නිදහස් වෙන්න යා ඕන දෙයක් කරන්න කියන්න පුළුවන්. ආනේ වගේ තමයි මනුෂ්‍ය වර්ගයාටම තියෙන මහා විපත තමයි කෙලෙස් විපත. ඒක හරියට රෝගයක් වැළඳෙනවා වගේ. ඒක හරියට කරුවලක් වගේ. ඒක හරියට අන්ධ වෙනවා වගේ. ඒක හරියට ඥානයක් නුවණක් නැති ස්වභාවයක්. ඉතින් ආනේවා මේ කෙලෙස් හිත කියන්නේ වගේ විපත්ති ස්වභාවිත. මේ ලෝකේ ජීවත් වෙන සෑම මනුෂ්‍ය වර්ගයාගේම චිත්තසංතාන තුළ මේ කෙලෙස් වලින් යුක්තයි. ඒ නිසා මනුෂ්‍ය වර්ගයාම ගත්තොත් එහෙම මහා අනුතුරක විපතක තමයි ජීවත් වෙන්නේ. ආනේ මනුෂ්‍ය වර්ගයා වැටලා ඉන්න විපතින් අත්මුදවන්න අපි ඒ අයට යම් ආශිර්වාදයක් කරනවා. සමහර විපත් වලට කෙනෙක් වැටුනහම අපිට උදව් කරන්න යන්න විදිහක් නැහැ. හැබැයි අපිට කරන්න පුළුවන් ඒ අයට
ඒ ස්වභාවයෙන් ආත්මයෙන් ආශිර්වාද කරන්න පුළුවන්. ආන්න ඒක තමයි මෛත්‍රිය කරන්නේ. ලෝකයා වැටලා ඉන්න ස්වභාවයෙන් ඒ අය ආත්මදුවන්න. ඒතකොට ලෝකයා දුකටපත් වුණාය කියලා අපි හඳුනගන්න ගන්නර ලෝකයත් එක්ක තියෙන අපි බලාපොරොත්තු අඩුවමි විශේෂෙන්ම පුද්ජලයොත් එක ගැටෙන්නේ මේ පුද්ජලය අපි එක ජීවත්වෙනකොට ස්වභාවිකෝම අපි අයකින් යම් බලාපොරොත්තු ගොඩ නගා ගන්නවා මට තැන දෙන්න ඕනි ඉඩ දෙන්න ඕනි අගයන්න ඕනි තේරුම් ගන්න ඕනි ඉතින් ඒ දේවල් නොලැබෙනකොට තමයි පුද්ජලයොත් එක ගැටෙන්නේ ඇයි එයා මාව තේරුම් ගන්න ඇයියාට මට ඉඩ දෙන්න බැරි ඇයි තැන දෙන්න බැරි ඇයි තේරුම් ගන්න බැරි ඇයි අගයන්න බැරි ඇයි අපි වටනාකම තේරෙන්නේ නැත්තේ ඇයි අපි අසන්න භාව පේන දේවිතිට අපි නිතරම පුද්ජලොත් එක්ක බලාපොරොත්තුවන නොලැබෙනකට අපි හරි ප්‍රශ්නාර්ථයකට මුහුණ දෙනවා ඇයි අපා මේම මිනිස්සු අපට කරන්න කියලා ඇති හේතුව දන්න නැතුවනහම අපි ලොකු අතර පංවීමට මංමුලාවකට පත්වන ති හරියටම දන්නවානම් ඇයි එහෙම කරන්නේ දැන් කෙනෙක් අපි දිහා දැක්කන අපි ඇයි අමාව දැක්කන ඇතුර කෙනෙකෙන අන්දයි ඉති අන්දන ඉතින් එන කෝමත් පෙන්න ය හිටිය කරුවල ඒනම් ඉතින් අපි කෙලිමත ඇල්ල දානවා එයාගින් එතර බලාපොරොත්තු ආන්නේ වගේ තමයි මේ මිනිස් සිත කියන්නේ විශේෂයෙන්ම කෙලෙස් සහගතයි. ඒ කෙලෙස් සහගත හිත යම් යම් වෙලාවකමකද වෙන නිතරම කෙලෙස් හටගන්න. සාමාන්‍ය හිත ගත්තහම් බුදුරන් වන්සකෙන් හරි ප්‍රභාස්වර එකක් පබස්සර මිදන් මිටුවේ චිත්තන් මේ හරිම ප්‍රභාස්වර ලස්සන එකක් මේක හරි විනිවිධ දැක් මත්තියෙන් හැබැයි මේ සිත ආගන්තුකවාපු කෙලෙස් නිසා කිරිටි වෙලති අපිට සුතු වෙලති නිසම හිතට දැන් අන්න දකින්න පේන හැකියාවන බොහොම කරවල අපිරිදුවෙචි හිතා. ඉතින් ඒක කෙලෙස් කියන්නේ තුට ආගන්තුක ආපු ගතියක්. හිතටම අයිති දෙයක් නෙම කෙලෙස් කියන්නේ ආගන්තු පැවිල දැන් හැබැ හිත ආක්‍රමණය කරගෙන හිත යට කරගෙන කෙලෙස් කටයුතු කරන ති වලින් වරගදනේ කෙලෙස් ඇවිල පුද්ජලයාව යට කරනවා. එතර කෙලෙස් තියෙන වෙලාට පුද්ජලයා විපත්තකට අනතුරක ලාක්පිචිකින් එමදු අයකින් අපේ ජීවිතයට අපි දේවල් බලාපොරොත්තුනාය කියල ලබාගන්න හැකියාවක් නෑ. එතර මේ මෛත්‍රී භාවනා කරනකට අප ඒ විෂය ඒ විදියට දකිනවා මේ ලෝකයා දුකට පත්තරයින්න එනි සාපිට ලෝකයා සෝපත් කරන අපේ මනසින් අපි යට ලොකු සෙතක් කරනවා ආශිර්වාදයක් කරනවා. ඒක තම අපි මෙත් වඩන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සුඛිනෝවාගේ මිනෝහොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාතිමඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝචනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චේ නැත්නම් අපි කියනවා වෛරනැත්තෝ ඒවා තරහනැත්තෝ ඒවා ශ්‍යානැත්තෝ ඒවා දුක්පීඩානැත්තෝ ඒ වගේ ලෝකයට අප අර ඒ අය වැටිලා ඉන්න විපත්තිවලින් නිදහස් වෙන්න ඒ විපතින් ආත්මි දෙන්න අපි ලෝකයට මෙත් කරනවා. එතවට තමයි අපි දන්නවා මේ ලෝකයේ අපිට පිහිට පිළිසරණ වෙන්න පුළුවන් අය නෙවෙයි නිසායකින් පිහිට පිළිසරණක් අපි ලොකුවට බලාපොරොත්තු වෙන්නේ කායික ජීවත්වන්නේ කියන අපි දකිනවා. ආනේ සතමයි මෛත්‍රී හිත දියුණු වෙනකොට අර හිතේ තියෙන වෛරයෙන් තරාවෙන් අමනාපකමෙන් නොසතුටින් ගැටෙන ස්වභාවෙන් ඒ වගේම අපිරියා කරන ස්වභාවෙන් දැන් සමහරලාට තමන්ට හොයාගන්න බෑ තමන් පුද්ගලොත් එක්ක ගැටෙන ගතිය. සමහරු කියන්නේ මට නම් කාගේවත් එක්ක තරහක් වෛරයක් අමනාපකමක් නැහැ කියලා ඊට පස්සේ මට නම් ඒකට හරි අපිරියයි අප මේ මිනිස්සු නේද ඒ විදිහට තරහ වෛර නැහැ කියලා කිව්වට අපේ මිනිස්සුන්ට අප්‍රිය කරනවා. ප්‍රියමනාප භාවයක් නැහැ මිනිස්සු පිළිබඳ. මට පුදුම අප්‍රියවත් තියෙන මේ මිනිස්සුත් එක්ක සමහරවිට තමන්ගේ ජාතියත් එක්ක කියලා මට මේ සිංහලු පේන්න බෑ කියලා සමහරවිට අප්‍රිය කරනවා. එතකොට ඒකත් තමන් දන්නේවත් නැතුව පුජ්‍යලොත් එක්ක ගැටෙන ගතියක්. ඒකයි. ඒකත් තමනාප ස්වභාවයක්. මිත්‍ර ගතියක් නෙමෙයි. මිත්‍ර නම් අපි මිත්‍රයෙකුට කියන්නේ නැහැ මේ මට මෙයාව මට හරි පිළිකුල් අප්‍රියයි කියලා එහෙම කියන්නේ නැහැ. එතොට ඒ විදියට හරි වංචනිකව අපිට හොයාගන්නව බැරිව සමහරලාට අපේ ගැටුම කියන එක පුද්ගලොත් එක්ක තියෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න පුළුවන් හරියටම මෛත්‍රී සිත අපේ තුල වර්ධනය වෙනකොට. එතකොට මේ මෛත්‍රී භාවනාව අපි වඩන ආකාරය පහුගිය දේශනා තුලින් අපි කතා කරා. එතකොට විශේෂයෙන්ම මෛත්‍රී අපි භාවනා වඩනකොට මේ දිසා වශයෙන් අරන් තමයි මෛත්‍රී වඩන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ හැම බුද්ධ දේශනා තුලකම පෙන්වන එකක් තමයි මේ දිසා අරගෙන මෛත්‍රී වැඩිම. සතර දිශාවන් සහ උඩ යට කියන සය දිශාව තමයි බොහෝසෙයිම දේශනා කරන්නේ. දස දිශාව අරගෙන කෙනෙකුට අනු දිශා අරගෙනත් මෛත්‍රී වඩන්න හැකියාව තියෙනවා.
එතොට මෛත්‍රී වත්මකොට අප මේ ලෝක හැම කෙනෙක්ම අන්තර්ගතය කරලා තමයි වඩන්න මේ ලෝකයේ දැක්ක නොදැක්ක උස මහත යම්තාක් සත්‍යයෝ ඇත්ත ඉපදිලා ඉන්න උපදින්ට ඉන්න ඊනකට මේ විදිහට ලෝකයාම හැම කෙනෙක් මරමුණු කරගෙන තමයි සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා එක දිසාාවකත්තා මේ දිසාවේ යම්තාක් සත්වය ඔක්කෝ මරමුණු කරගෙන වඩනවා එවිදිරි දිසා හතරම අපි මෛත්‍රී වරනවා ඒ අපි බොහොසෙම ඉඳගෙන ඉන්න ඉරියවත්තුල භාවනා කරනට අපට ඒ අපි පහසුයි එක දිසාාවක් කරන ඒ දිසාාවට මේ සිත වඩන් ඉළඟ දෙවනි දිසා තුන්ගනි දිස හතර උඩ දිසාාව යට දිසාාව ඉළඟට මුළු විශ්වයම මුළු ලෝකේම සත්වාරගෙන අපි මෛත්‍රවරන්න එතර අපි පෙන්ුව එක වඩන්නේ හරිනික හක්ගෙටම ගෙඩියක් පිමිණ හට පතුරුවනෝ වගේ අපේ හිත මෛත්‍රී වඩනවා කියලන කියන විපහර කියල ගැන පල පතුරුවනෝ කියල මෙස්සිට පතුරුවනු එතර අපි විතර අර හක්ගෙනි හඩක් පතුරුනෝගේ මෙස්සිට ලෝකයට පතුරුණනවා ඒවගේ අපි කතා කර මෛත්‍රී කියන්නේ අපිට ඉරියාව හතරීම කරන්න පුළුවන් සබ්භත්තික භාවනාවක් හැම තැනදීම ඉරියාව හතර තුළම කරන්න පුළුවන් ඉඳගන්න ඉරියව්වම මෛත්‍රයට අදාළ වෙන්නේ නැහැ ඉරියාව හතරම කරන්න පුළුව එක හා සමානව කරන්න පුළුවන් සක්මන් භාවනාවත් කරන්න පුළ හිටගෙන ඉන්න වෙලාවක පුළන් නිදාගන්න ඉන්න වෙලාව නින්ද යනකම මෛත්‍රී වඩන්න පුළුවන් ඒවගේම තවත් විසේ සත්‍යත්තා මෛත්‍රී භාවනාව සිත කය වචනය කියන දවාරත්තේම කරන්න පුළුවන් කායමුත් මෛත්‍රී වඩන්න පුළන් ඒ කය කරන ක්‍රියාකාරකන් අරමුණු කරන මෛත්‍රී වඩන්න පුළ වචනය අරමුණු කරගෙන පුළ මනසිනුත් පුළුවන් අපි කරන ජීවිතය සාමාන්‍ය ක්‍රියාකාරක මෙස්සිතින් කරන්න පුළ මම්මී කරන ක්‍රියාවතුරමී ලෝකයට නැතම් මේ බුද්ධලයට සෙතත් සාන්තියක් ්‍යාපතක් වේවා ඒ කරන දේට අදාළු අපිට යට පුළුවන් මොකද අපි පෙන්වා පුද්ගලයන්ගේ අවශ්‍යතාවය කියන්න එයාට ඇතිවන හරිට රෝගයක් වගේ එක අවසිතාව කැමැත්ත කියන්නේ ලෙඩක් එක කෙලෙස් ස්වභාවය ඒ ආශාව ෂ්ට කරගන්නකම් මිනිස්සු බොහෝ අසානයෙන් පීඩනින් කල්වලි අන්දකාරයන්නේ ඉති ඒ අයටන්න අපිට පුළ මෙයාගේ මේ අවශ්‍යතාවය දුර්වෙලාමයා සුවපත් පුද්ජිල බවට පත්වවා මං මේ කරන ක්‍රියාව තුළින් මං මේ ගිෂ්ට කරලා දුන්නු ගමම මෙයාගේ රෝගේ වැලදිරන මේගේ නැත්තන් ආශාව මේ අවශ්‍යතාවය කෙනෙක සංසිදලා මෙයා සුවපත් පුද්ජිල බවට එන මේක තීරකමයා මහාශාම අප්‍රමාණ ලෙස දුක්ගිදින්න පුළන්ගේ නිසා මේ ස්වභාව නැතියෝ ලබි මිත්‍රත වඩනවා ඒවගේ වචන කතා කරනට අපි බොහොම පරිසමි කරනකද හිත් ගත්තා මිනිසුන්ගේ නිතර මර පැරිච්චි වනයක් වගේ නිතරම මිනිස් හිත් කියන්නේ බොහෝම දුරුල පොඩි දෙයක් පොඩි වචනයක් ඇතිම මිනිස්සුක්වේ හිත දුකට පත් නිසා වචන කතා කරන බොහොම පරිසමින් කතා කරනවා මං මේ කරන කතා වචනය තුළින් කාගවත් හිතර දුකක් පීඩනයක් අසානයක් ඇති නොවයකලේ වචනය කතා කරනටත් මෙස්සිතින් කරන්න පුළුවන් ඒවගේම හිතින්ම ලෝකයට හැම මොහොතෙම සෙට් කරනවා මේ ලෝකයේ දුකට පත්‍රයින්න අය හැම කෙනෙක්ම සුවපත් භාවයට පත්වේවා මේ ලෝකයා කෙලෙස් නැමති රෝගයේ නිසාදුකට පත නැත්තඟම් මේ කෙලෙස් නැමති අන්දකාරයට සතුකට පත්වවෙන මේ ස්වභාව නැති වෙලා සිරු ලෝකවාසය සත්‍යයවම ස්වපත්වව සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා මේ විදිට අපිට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් එතුට අපිට මේ එකම අරමුණක් කරගෙන සබ්බේ සත්තා භවන්ත සුගිතත්තා කෙන මේ එකම අරමුණු අරගෙන දිගට මෛත්‍රී වඩන්නපුට තොට ඒ තුළින් අපේ හිත තුළ සමාධයක් වර්ධනය කරගන්න පුළුවන් එතට මේ සිත කියන්නේම අපිට එක සමාධයක් හැටිට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා එතට මේ මෛත්‍රී භාවනාව අපි විශේෂෙන් භාගතුන් වහන්සේ දේශනා කර මේ අරිහත්වය දක්වාම කෙනෙකුට දියුණු කරන්න පුළුවන් මේ අරිහත්තේ දක්වාම දියුණු කරන්න පුළුවන් කර්ණ මිත සූත්‍රය පෙනෙන දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනයන සම්පන්නෝ කාමී සුවිනීයගේ දන්නහි ජාති ගබ්බසෙයම් පුනරේතිීකී කියලා ඒ වගේම මෛත්‍රී ආනිසංසත් කියනවා මෛත්‍රී දියුණු කරොත් මේ ජීවිතය අරිහත්තයට පත්නොත් ඒ අය බ්‍රහ්ම ලෝක උපදිනවා කියලා. එනිසා අරිහත්තයම දක්වා දියුණු කරගන්න පුළුවන් භාවනාවක් මේ මෛත්‍රී භාවනා එත මේ මෛත්‍රයේ තුළින්ම කෙනෙකුට විපසනවා වඩන්න පුළුවන් ජීවිතය යම අවබෝධයක් ඇතින මෛත්‍රයතකේ වගේම සියලු කෙලෙස් නැති කරන්න මේක විශේසින් දේශය නැති කරන වගේම අනෙකුත් හැම්ම කෙලේශ ගතියක්ම නැති කරන්න අපිට මෛත්‍රී භාවනාව තුළින්ම හැකියාව තියෙනවා එනිස මෛත්‍රය තුළම විපස්සනා වඩන හැටිත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දේශනා කරලා තියෙනවා එකවත්තාව ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් කෙනෙක්
අට්ටනාගරක කියලා ගම්වැසි ගෘහපති කෙනෙක් උග්ග කියලා උන්වහන්සේගෙන් මේ කෙනෙකුට විමුත්තිය සකස් කරගන්න ක්‍රමය අහනොතර උන්වහන්සේ මේ ජාන ඔක්කෝම ඇසුරු කරගෙන කෙනෙකුට අරිහත්වය ලබන්න පුළුවන් හැටියට උගන්නවා පටම පලවෙනි දිහාන ඇසුරු කරගෙන කෙනෙකුට පුළන් දෙවිනි දිහානය ඇසුරු කරන තුන්වෙනි දිහානය හතරවෙනි දිහාන මේවා ඇසුරු කර ඒවගේ පෙනෙනවා මෛත්‍රීය කරුණාව මුදිතා අපේක්ෂාව ආකාසන්න මේ ඔක්කෝම ඇසුරු කරගෙන කෙනෙකුට විමුත්තිය සඳහා හිත දියුණු කරගන්න පුළුවන් බව පෙන්න්නනවා. එති නිසා මෛත්‍රීම දියුණු කරන කෙනට මේ සිතම ඇසුරු කරගෙන කෙනෙකුට අරිහත්වය දක්වාම හිත දියුණු කිරීමේ හැකිවතනවා. විපස්සනාව මේ සිතම ඇසුරු කරගෙන වඩන්න පුළුවන්. සාමාන්‍ය මෙසිත බුදුරජාණන් වහන්සේ නැතිකාලවලද දියුණු කරන මෛත්‍රී භාමා කියනක ලෝක බුදුරජාණන් වහන්සල පහළුව නැතිකාලවලද පුරුදු කරනවා. උන්වහන්සේ බෝසත් අවධිවලදී පෙන්න්නලතින මෛත්‍රී වරණ උන්වහන්සේ කල්පගන බ්‍රහ්ම ලෝකොල ඉදර තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා තුළම තියෙනවා. එතට ඒවිදියට මේ බුදුරජාණන් වහන්සලා පහල නැතිකාල වලදිත් ලෝක මෛත්‍ර භාවනාව දියුණු කරනවා. ඇබැයි මෛත්‍රී දියුණු කරා කර යයට මේ සම්පූර්ණම මේ ජීවිතය නිදහස්වට උපකාර වෙන්නේ නෑ. අර වෛරයෙන් තරය ගමනාපගේ නිදහස් වනාට සිරු කෙලෙසුන්ගේ නිදහස්වෙන්න හැකියාව නෑ. මකද හේතුව මෙ සිතකිනදේ සකස් වනාට පස්සේ ඒක දකින්නේ මම මගේ මට අයිතිතියක් හැටියට. අපි මෛත්‍රී සිත කියනවන මෙසිත කියන්නේ එක මගේ දෙයක් ඇටීට දැන අපි සාමාන්‍ය කෙනෙක් මෛත්‍රතින කියල මට මයි හොඳ මෛත්‍රී තත්තින මට කවරුත් බැන්නටම කේන්තියන්න මට එම කාටොත් කේන්ති ඔස්සන්න බෑ කවරුමනොක්වත් මමනන් කේන්ති ගන්න එද අපිතන කේන්තිය කෙනකාගෙද මගේ දෙයක් කියලා දැන් සකස් වෙච්ච සංස්කාර ධර්මයක් වුණාට ඒක සකස් වනාට පස්ස අපිට උපාදාන එකට කියන්න අත්තවාද උපාදානය කියලා මම මගේ මට අයිතිය කියන ස්වභාවේ ඇතිවෙන. එතුරේ මෛත්‍රී සත තුලාපිමකද වාසය කරනවා. මෛත්‍රය තුලාපි පජංචුවෙන. එතුර මොකද වෙන්නේ ඒ තුළින් අපි ආයගහිල්ලා අන්න බ්‍රහ්මලෝකාදී උපදිනවා මේ මෛත්‍රය වැඩිවා. ඊට පස්ස ආයත්මකද වෙන්නේ ඉබදුනට පස්ස ආයිතින් ජරාමරණයගෙන් ගෙරවෙන්න පුළුවන්කමක් නෑ. භාවච්චා ජාතිකන භවය හැටනොත් ආය මත් උපදින. එත භාවයක් හැදෙන නිතරම මොන උතිබුණොත් උපාදානයක් තිබුණොන්. උපාදානයේ පෙන්නවා දැ මෙතන ඇතිවෙන උපාදානය තමකද අත්තවාද උපාදානය මෛත්‍රයේ සිත සකස් වුනාට පස්සේ ඒ මෙසිත කියන්න මම මගේ මට අයිති කියන හැඟීමත් තම ඇතිවෙන්නේ මේ මෛත්‍රී සිත කියන්නේ සංස්කාරයක් කියලා අපට ඒ වෙලාවට එක පාට අහුවෙන්නේ නෑ ඒ විදියට බැලුවත් තමයි එහෙම වෙන්නේ එතර අපි දන්නවා විපස්සනාව කියලා කියන්නේ අරමුන්නේ යථාර්ථය දැකීම නැතන් දැමිතන සිතත් සකස් වෙන හටගන්න හිතමගත්ද කියලා හරියටම අන්න විපස්සනා විදිතම අපි හඳුනගන්න සමතේ ජප කරන්නේ සිත අර කෙලෙස් වලින් අයින් කරන හිත යම් තැන්පත් කරගෙන සංවර කර ගැනීමත් තමයි කරන්න එතර මෛත්‍රී සිත හටගත්තම් පස්සේ අපේ හිත එක් තැන්වල මෛත්‍රිය තුළ අපට ඕනි කාලය පවත්වීමේ හැකියාව තියෙනවා එතර විපස්සනා විදි තම යන්න ඒ මෛත්‍රී සිත කියන්නෙත් මොකක්ද කියලා අවබෝධ කරගන්න මෛත්‍රී හිත කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්නවා ඒ සඳහා ශාවකයමගත කරන්නේ මෙ සිත අන්න එයා විපස්සනාවට ලක් කරනවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරුච පරං ගහපිරි වික්කු මෙත්තා සාගතයන චේස ඒකන් දිසන් පරිත්වා වීරති මෛත්‍රී භාවනා වන්නට එක දිසාාව කරගෙන අර විදියට මෛත්‍රී වටන විදිර දිසා හතරටම ඒවගේ මුඩයට මේ විදියට දියුණු කරනවා වෛර නැති තරහ නැති සිතින් ඒ විදිට මෛත්‍රී වරන්න මෙහෙම වැඩුවට පස දැනයාට සකස්වනමගත මෙස්සිත කියලා ඊට පස මෙයා බලනවා මේ විදිට කල්පනා කරන බලන අයම්පිකෝ මෙත්තා චේතුමුත් මේ මෛත්‍රී චේතු මුත්තිය කියන්නේ අභි සංකතන් අභි සංචේතිද මේකත් සකස් වෙච්චි දෙයක් විශේෂයෙන් සක අභි සංකතන් කියන විශේෂයෙන් සකත අභි සංචේතිචන් චේතනාවෙන් සකස් වෙච්චි දෙයක් අයම් යම්කෝපන කිංචි අභි සංකතන් අභි සංචේත යමක් සකස් වුණොත් යමක් චේතනාත්මක හැදුනොත් තද නිච්චන් ඒකමකද අනිත්‍යය වෙනවා යමක් සකස් වුණොත් මක දවිධන්න සකස් වෙන සංස්කාරයන්ගේ යථා සභාමකද උපාදෝ පඤ්ඥායති වයෝ පඤ්ඥායති සංස්කාර ලක්ෂණ තමයි හට ගැනීමත් සහ නැතිීමත් තියෙන්නේ
එතකොට එයා බලන මේ සිත කියන්නේ මොකද්ද? සංස්කාරයක සකස් වෙච්ච දෙයක්. ඉතින් යමන සකස් වුණොත් මොකද්ද? ඒක නිරෝධ ධම්ම. එයා මොකද සද්ධර්ම ශ්‍රවණය ආදී දන්නවා මේ සංස්කාර කියන්නේ මොකද්ද? සංස්කාර වල ලක්ෂණ තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මේ සිත කියන්නේ එයා දන්න දැන් සකස් වෙච්ච සංස්කාරයක්. ඉස්සර තිබුණේ නැහැ. දැන් තමයි සකස් වෙලා තියෙන මේ සිතක් කියලා. නමුත් මේ සිත සකස් වුණාට පස්සේ ඒක අපි සාමාන්‍ය මොකද වෙන්නේ? මේ සිත කියන දෙයට අපේ හිත බැඳෙනවා. ඒක බැඳෙන්නේ කොහොමද? මම මගේ මට අයිති කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ තුල වාසය කරනවා. ඒක අපි පාවිච්චි කරනවා. අපි ඒකයි කියන්නේ මට පුදුම මෛත්‍රියක් තියෙන්නේ, මගේ හරිය හොඳ මෛත්‍රිය, මගේ හිත කාටවත් එහෙම වෙනස් කරන්න බෑ. ඒ විදිහට අපි අර මෛත්‍රිය කියන දෙයට අපේ හිත බැඳෙනවා. මම මගේ මට අයිති නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. දැන් මෛත්‍රිය කියන්නේ වෙනස් වෙන දෙයක්. හැබැයි මම මෙසිත වැඩුණට පස්සේ වෙනස් වෙන එකක් කියලා හිතෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ විදිහට අර සංස්කාරයක් වුණාට අපි ඒක සංස්කාරයක් හැටියට දකින්නේ නැහැ. ඒක දකින්නේ මම මගේ මට අයිති. ඒතර විපස්සනා කරන ශ්‍රාවකයා බලනවා නෑ මේ සිත කියන්නේ මොකද්ද? මේක සංස්කාරයක්. යමක් සකස් වුණොත් එයා දන්නවා සංස්කාර ලක්ෂණ තමයි උපාදෝ පඤ්ඤායේ හට ගැනීමක් නැතිවීමයි. ඉතින් යමක් හට ගන්නවා නිරුද්ධ වෙනවා නම් ඒක නිට්ටය වෙන්නේ නැහැ. ඒක එහෙනම් යමක් සකස් වුණාත් ඒක අනිවාර්යයෙන්ම මොකද්ද? තද නිච්ඡං ඒක අනිත්‍යයි. නිරෝධ ධම්මං ඒක මොකද්ද? නැති වෙලා යනවා. ඒක නැති වෙලා යන දෙයක්. ඉතින් ඒ නිසාන ඒ විදිහට යා භාවනා කරනවා. මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ නැත්නම් මේ සිත කියන්නේ සංස්කාරයක්. යමක් සකස් වුණොත් ඒ මොකද්ද? වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ විදිහට දිගටම මේ සිත දිහා එයා විපස්සනා කර කර බලනවා. ඒතර අනේ මේ සිත මොකද දකින්නේ? මම මගේ මට අයිති කියන එකක් හැටියට දකින්නේ යා. ඒක අනිත්‍ය දෙයක් හැටියට දකිනවා. එයාට හොඳට සිහිය පිටම මේ සිත කියන දේ ඉස්සෙල්ලා දැන් මටමයි මේ සිත දිනු කරනකොට ලෝක සත්‍යයට සෙට් කරනවා. ලෝක සත්‍යයත් එක්ක ගැටුමක් නෑ. ඒ විදිහ සිහිය තියෙන හැබැයි මේ සිත කියන්නේ මගේ කියලා තමයි හිතෙන්නේ. මේ සිත සංස්කාරයක් කියලා හිතෙන්නේ නෑ. දැන් මේ විදිහට බලනකොට මේ සිත කියන්නේ සංස්කාරයක් හැටියට දකිනවා. ඒකත් අර සතිපට්ඨාන කියන අනිශ්චිතෝච විහෙරති. ඒතර මේ සිතත් ඒ අසුරු කරන්නේ නෑ. මම කියලා හෝ මගේ කියලා හෝ මට අයිති නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මේ සිත ඇසුරු කරන්න යන්නේ නැහැ. එයා මේ සිත දකිලා මේකත් නැති වෙලා නිරුද්ධ වෙලා යන එකත් යද නිච්ඡන්තං නිරෝධ ධම්මං. යමක් සකස් වුණොත් ඒක අනිත්‍යයි. ඒක වෙනස් වෙලා නැතිලා යනවා. මේ විදිහට අනිශ්චිතෝච විහෙරණච කිංචි ලෝක උපාදේත. ඒතර යා උපාදාන කරන්නේ මේ සිත මම මගේ මට අයිති කියලා. ඉතින් ඒ විදිහට එයාට පුළුවන් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යාට සෝතාපන්න වෙන්න, සකදාගාමී, අනාගාමී, අරහත්ත්වයටම පත් වෙන්න මේක හැකියාව තියෙනවා කියලා මේ බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. ඒ වගේම තව කෙනෙකුට මේ සිත කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැටියට බලන්න පුළුවන්. මොකද මෛත්‍රී සිත කියන දේ තුළ තියෙන මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් කියන පඨමම් වික්වේ ඥානං නිස්සා ආසවානං කයෝ හෝති. මහන්නේ පළවෙනි ඥානය අසුරු කරගෙන ආශ්‍රය කරන්න පුළුවන්. ඒතර පළවෙනි ඥානය කියන එක උන්වහන්සේ පෙන්නනවා. පළවෙනි ඥානය කියන්නේ ඒතර තියෙන රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. ඒතර පළවෙනි ඥාන හිත කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඒතර මෙතන මෛත්‍රී සිත කිව්වොත් ඒකත් මොකද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් අපි මෛත්‍රී වඩන මේ ලෝක සත්‍ය අරමුණු ඒ මොකද? රූපාරම්මණිය. ඒකයි. ඊළඟට අපි ලෝක සත්‍ය දුකටපත් වුණා කියලා හඳුන ගන්නවා. ඒ දුකින් නිදහස් වෙන්න තමයි අපි චේතනාත්මකව සූපත් භාවය පදන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඉතින් මේ චේතනාත්මක ලෝකයා සූපත් කරන එක සංස්කාර. ඊළඟට අපි ලෝකයා සුවපත් කරන්න අපි මහන්සි ගන්න එකත් එක්ක අපිට ඇති වෙන මොකද්ද? සුඛ වේදනාවක් ඇති වෙනවා. අනේ මේ ලෝකයාව සුවපත් කරන්න මම වෙහෙසෙනවා. ඒතර මෛත්‍රී වඩන්න අර සුඛ වේදනා තමයි හටගන්නේ. ඒ වගේ මෙයා විඥාණයෙන් දැනගෙන තමයි ඉදී කරන්නේ. ඉතින් මේ විදිහට මේ සිත කියන්නේ එතකොට මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. ඒක මේ සිත කියන්නේ එතන තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙතන තමයි මෙත්තා චේතෝ විමුක්තිය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට ඒ විදිහට හඳුනාගන්න ඒක චේතෝ මෛත්‍රී සිත සකස් වුණාට පස්සේ තමයි බලන්න මෙතනක් තියෙන මොනවද? පංච උපාදානස්කන්ධයක්. එතකොට මේ රූපය අන්‍ය බලන නිත්‍ය වශයෙන්.
එතන තියෙන විඳීම බලනවා අනිත්‍ය වශයෙන්. එතන තියෙන සංඥා අනිත්‍ය වශයෙන් බලනවා. එතන තියෙන සංස්කාරයත් අනිත්‍ය වශයෙන් බලනවා. එතන සකස් වෙලා තියෙන විඥානය අනිත්‍ය හැටියට බලනවා. ඒ විදිහට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් යාට පුළුවන් දුක් වශයෙන් රෝගයක්, ගඩුවක්, තුවාලයක්, අනුන් සතු දෙයක්, කැඩලා බිඳ යන දෙයක්, හිස් දෙයක්, අනාත්ම දෙයක් හැටියට අන්න විපස්සනා කරන්න හැකියාව තියෙනවා. එතන සීල සූත්‍රයේම පෙන්නනවානේ ඥානයක් හටගත්තට පස්සේ ඒක පංච උපාදානස්කන්ධයක් හැටියට හඳුනාගෙන ඒක එයාට පුළුවන් විපස්සනා කරන්න. ඊට පස්සේ ඒකෙන් හිතයින් කරගෙන අර මේ අපි බොහෝ දේශනාවලදී පහුදී දාසර කර නිරෝධ සංඥා විරාග සංඥා දියුණු කරන්න පුළුවන්. ඒතං සන්තං ඒතං පනිහිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා මේ ධ්‍යාන මේ සිත සකස් වුණාට පස්සේ මේ සිතක් මේ සකස් වුණාට පස්සේ ඒක පංච උපාදානස්කන්ධයක් හැටියට හඳුනාගෙන ඊට පස්සේ ඒක අර විදිහට ආදීන බලලා ඊට පස්සේ හිතන්න විරාග සංඥාවේ නිරෝධ සංඥාවේ දකිනකොට මේ මෛත්‍රිය කියන්නේ එයා දකිනවා මෙතනක් තියෙන මේ පංච උපාදානස්කන්ධය. ඒතකොට පංච උපාදානස්කන්ධය මේකත් දුකක්. කියන්නේ මේ සිත කියන්නේ සැප එකක් නෙවෙයි. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අයිති දෙයක්. එහෙනම් ඒකට යම් තණ්හාව ආශාව තිබුත් ආය උපාදාන වල භවය හැද ජරා මරණ කරාම යනවා. ඒ නිසා බලනවා මෙතනක් තියෙන පංච උපාදානස්කන්ධය නම් මේකත් එකයි මේ පංච උපාදානස්කන්ධය සංසිඳුව ගන්න එකයි ඒතං සන්තං ඒතං පනිදි යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදී පටිනිස්සග්ග සිරුපදීන් අයින් තණ්හක්ඛය තණ්හාශය විරාගෝ නිරෝධෝ නිබ්බානං අන්න මේ ඇල්ම දුරු කිරීම ඇල්ම නිරුද්ධ කිරීම නිර්වාණය තමයි සාන්ත ප්‍රණීත හැටියට අන්න හිත දියුණු කරන විරාග සංඥා නිරෝධ සංඥා වශයෙන්. එතකොට සම්පූර්ණයට මේ සිතම ඇසුරු කරගෙන අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්. ආ වෙන මුකුත් භාවනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකම මුල් කරගෙන ඕනනම් ඒ විදිහට මෛත්‍රී භාවනාව දිනු කරලා විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒක මේ සිතක් ඇති වුණාට පස්සේ තමයි අපි කරන්නේ. ඒක හැම දවසෙම සාමාන්‍ය වශයෙන් මෛත්‍රී භාවනාව වඩලා අවසාන වශයෙන් අපිට මේ සිත විපස්සනා කරන්න හැකියාව තියෙනවා. ඉතින් කාලය දිනු කරලා කරන්නත් පුළුවන්. ඒ දෛනික දිනදා මෛත්‍රී වඩලත් ඒ විදිහට පුළුවන්. ඉතින් කාලයක් යනකොට මේක හොඳට Tamanට හුරු වෙනවා. ඒක ශනිකවම කෙනෙකුට දකින්න පුළුවන් විදිහට පුළුවන්. ඒක පැත්තකින් අපි මෛත්‍රී සිත සකස් වෙච්ච සංස්කාරයක් හැටියට දැකලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිත කියන්නේ උපාදානස්කන්ධ පහක් හැටියට දැකලා එහෙම මේ කෙනෙකුට විපස්සනා කරන්න පුළුවන්. එතකොට මෛත්‍රිය වැඩි මුදල නැත්නම් අපි කියමු ලෝක සත්‍යයට අපි මෛත්‍රී සිත වඩාගෙන අපිට ලොකු ප්‍රීතියක් ඇතිවෙයි. ඒ සුඛ වේදනාව අරගෙන නම් විපස්සනා වඩන්න පුළුවන්. මේ විදිහට කැමති විදිහට විපස්සනාව කියන එක මේ මිසිත දියුණු කරගෙන වඩන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් කරලා තියෙන නිසා කෙනෙකුට මෛත්‍රිය වඩලා ඒ තුලින් මේ අරිහත්වයේ දක්වාම මේ මනස දියුණු කරගන්න පුළුවන්. ඒකට අපි මෛත්‍රී සිත දිට්ඨිගත වුණොත් තමයි නැත්නම් මම මගේ මට අයිති කියලා පාදාන කරගත්තොත් තමයි ආය භවයක් කරා යන්නේ. ඒකයි දිට්ඨිංච අනුපගම් කියන්නේ මේ මෛත්‍රී සිතට අපි මම මගේ මට අයිති නිත්‍ය සුඛ ආත්ම වශයෙන් මේ දිට්ඨිගත වෙන්න හොඳ නැහැ. ඒ නිසා අපි කරන්නේ ඒකයි මෛත්‍රී සිත අපි විපස්සනාවට ලක් කරන එකයි දිට්ඨිංච අනුපගම් දස්සනේන සම්පන්නව. ඒතර සම්මා දිට්ඨි දර්ශනය තුනම කාමේසු විනේයගේ දන් නැහි ජාතු ගබ්බසේ ආය කාමයන්ට එන්නේ නැතුව මව්කුසට එන්නේ නැතුව එයාට බ්‍රහ්ම ලෝක කරා යන්න පුළුවන්. ඒ වගේම අරිහත්ත්වයට දක්වා හිත දියුණු කර ගන්නත් පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ මෛත්‍රිය කියන එක
උන්වහන්සේ අපිට විශේෂයෙන්ම වඩන්න දේශනා කළ තින මොකද මේ කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න නම් මෙසිතක් තියෙන්ට මෝනේ ඒක බොහෝ දේශනා තුළ පෙන්නල තියෙනවා මේ හිතේ තියන බන්ධනයක් නැත හිතේතින උලක් හැටියට පෙන්නවා කියෙන මේ මෛත්‍රී නැති වුණොත්තේම හිත ගැන නිතර මුලක් ඇනි චිතනක් වගේ එතර තමන් හා එකට ජීවත් වෙන එකරේ මෛත්‍රී සිතක් නැතිවුණොත් එම නිතරම ගැටෙන එක සිතේ තියෙන උලක් හැටිට දෙ ති මුලක් කරලා තින තාකල් නිදහස් වෙන්න බෑදුක් විනින්ට සිතන ඒ වගේ මෙ සිත නැතුනත් හිතේ ඇල්ල තින උලක් වගේ කියෙන තොට එයාට මේ අනිකුත් ධර්මතාවයන් දියුණු කරන්න පුළුවන්කමක් නෑ දැ විශේෂෙන් අපි සාමාන්‍ය ජීවිතේ මනුෂ්‍යයන්ගේ විශේෂයෙන්ම ඇලීමතමයි ගොඩක් තියෙන දැන් භාවනාවට එනවා කියන්නේ අපි ඇත්තටම ඇලීම කියන එක ආශාවල් කියනව ගොඩක් අඩු කරගෙන තමයි භාවනාවට එන්නේ. මොකද ආශාවල් පස්සේම ගියොත් අපි කොහොමද භාවනාවට එන්නේ නැහැ. ඒතර බණ භාවනාවට ආවට පස්සේ තියෙන ආශාවල් පස්සේ නෙමෙයි තියෙන්නේ කොහොමද? ගැටුමත් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි හරියට මේ කේන්තිය තරහ අමනාපකම තමයි අපේ හිතවල ගොඩාක් ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය විශේෂයෙන්ම දේශනා කළ තියන්නේ වෛරී සිතත් තියෙනවන ආගාත චිත්තයක් තියෙනවන ඒක චිත්ත උපක්ලේශකයට පෙන්න්න ඒක තිරතාකල් කෙනෙකුට මොන භාවනා කරත් කොච්චර දේවල් කරත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ ඇයි ගැටන හැම මොහොතේ මොකදට කෙලෙ සට කරන්නවා එතොට එයට පුළුවන්කමක් නෑ ඉතින් නිසා මේ මෛත්‍රිය බුදුරජාන් වන්සේක විශේෂ වශයෙන් දේශනා කළ තියෙන නිසාපි දැන් සාමාන්‍ය ජීවිතත් අපි ඉන්න තැන සුද්ද කරගන්න ඇතු අපි වෙන කොච්චර තැන් හදාගත්ත වැඩන්නෑන නේද ඉන්න ගෙදර අපිට සුදු නොමක දෙන්නේ පජිංචිල නත නතට එතන අපට සෑන ගැබතු වෙන ගෙවල් කොච්චර අපි වෙන පත්තැන්වල හදාගත්තත් වැඩක් නෑ ඒවගේ භාවනා කරලා වෙන වෙන මොන සිත් හදාගත්ත නැතත් මෙසිත නැත්තමක දෙන්නේ අපි නිතරම අපේ හිත ගැටමට ලක්වෙනවා හිත දූෂණය වෙන හිත අපිට සුදු වෙනවා එතට ඒක ආයාය අපිට කෙලෙස් සට ගන්නවා එතොට ඒ කෙලෙ සටගන්න හටගන්න අපිට ආයායි දුක කරාතමයි ගෙනියන්න තියෙන ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ විශේෂයෙන්ම සාාවකය දියුණු කරගත යුතු දෙයක් මෙසිත ඒ මෙසිත නැතිවුණොත්තේම අපිට විශාල අර්බුදවලට මුහුණ පහන සිද්ධ වෙනවා ඒවගේම මෛත්‍රී භාවනාව දියුණු කිරීම තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ලෝකයේ අපි අපි සිද්ධ කරන පින්කම් වලින් ලෞකික වශයෙන් සැපිපාක ලැබෙන්න මේ විශාල පිනක් හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ යම් සැපිපාක ලබන්න අපි පින් කරනවානම් මෛත්‍රී තමයි ඒගේ ශ්‍රේෂ්ඨ පින්කමක් හැටියට දේශනා කරනවා යානිකානි වික්කවේ ඕපදිකානි පුුණ්්‍ය කිරියවත්වූනි සබ්භානිතානී මෙත්තා චේතු මුත්‍යා කලන්නාගත සෝලසින් කියනවා. මේ ලෝකයේ යම් ඕපදිකාරි පුඥ්ඥාන කැන අපිට ලෞකික වසයෙන් සැපේ පහ කලාපන අපි පින්කන් සිත කරනවනේ එද මේ මෛත්‍රී තරන් ඒ ලෞකික වසයනු සැපේපාක ලබාදන තවත් පින්කමක් නෑකිනවා. මෛත්‍රය තරන් තවත් පින්කමක් නෑගෙනවා ලෞකික වසයෙන් අපිට පින් සිද්ධ කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙනවා මෙත්තා ඒව තානි චේතු මුත්‍ය අධික හෙත්වා භාසිතේත අපිට විරෝධ මෛත්‍රී තමයි ඒ හැම පින්කමක්ම ඉක්මවා බබලන පින්කම පවට පත්වෙනවා කියනවා මේ මෛත්‍රී චේතුවයි මුත්තිය මොකද බොහෝ සමට පින්කම් කරනට කෙලෙස්සේක මිස්ත්‍රයි තුර මෛත්‍රී සිතක් කියන්නේ අපිට කිසිම කෙලේශයක් එක කරන්න පුළ එක නෙවේ එතර කෙලෙස්වලින් අමිශ්‍ර වූ දෙයක් තමයි මෙසිත වරනවා කියන්නේ එතට ලෝකයට අපි මෙසිත වරනකොට කිසිම කලේශයක් ඒ හිතේ අන්තර්ගත වෙන්න පොඩි මොහොතකට හරි මෙසිතක් වරන්නන ඒක පිරිසිදු හිතක් වෙන්න ඕනි ආනේ පිරිසිදු හිතින් අපි ලෝකයට සිතක් කරනකොට ඒක අපට එකයි සැපිපාක ලැබෙන්නේ ඉති උපමා කරනවා මේ ලෝකයේ සූර්ය
හැම ආලෝකයක්ම ඉක්මවා යන එකක් කියනවා. සඳ ගත්තොත්තේ මහසේ තිර සියලු තාරකාවන් ඉක්මවා යන එකක් කියනවා. ඒ චන්ද ප්‍රභාවටවල තාරකා කිසි එකක් මයින්න කොටස් කරන්න බෙදන්න පුළුවන්කමක් නෑ. ආනේ වගේ කියන මේ මෙස්සිත ඒවගේම ඕසදී තාරකාව කියලතින මේ ඕසදී තාරක සිරු තාරකාවන්ට වැඩි පිතාම බබලරම තාරකා තමයි ඕසදී තාරකාව කියෙන ආනේ වගේ කිනවා හැම ලෞකික වසයෙන් අපි මේ දේවල් ලබාගන්න පින්කම් කරනවන ඒ හැම පින්කමකට වැඩිය අන්න මෛත්‍රී චිත්ත විමුද්ධිය බුදුරජාන් වන්සේ පෙන්න්න සියලු පින්කම් ඉක්මා යන කිස්ම පින්කමක් කොටස් වසෙන් බෙදලා එහම පෙසුලස් කලාවෙන් එක කලාවක්වත් වටින්නෑ කියනවා දහසෙන් පංගුවක් වේදිරි බෙදුවත් මෛත්‍රිය තරම් වටනා පින්කම් හොයාගන්න හම් වෙන්නේ නෑ කියනවා එනිසා ලෞකික වසයමත් කෙනෙකුට ජීවිතයට සැපි පාක ලබාගන්න නම් කර යුතු පින්කමක් හැටියට බුදුරජාන් වන්සේ මේ මෛත්‍රිය දේශනා කරනවා. ඒකම්පිචේ පාන මදුත්ත ජිත්තු මිත්තායති කුසලෝතේන හෝති සබ්බේසුපානී මනසානුකම්පං පහූත මරයා පහුරෝති පුඥ්ඥන් කියනවා. ඒක සත්‍යය කර අපි දූසිත නැතිසිතක් ඇති කරගත්තොත් ඒකින් බොහෝ කුසල් වැඩෙනවා කියනවා. එතට සබ්බේසුපානීසු මනසානුකම්පි සියලු සත්‍යයන් කරේ මන හිතින් අංකම්පා කරන්න පුළුවන්නම් එයාට ලැබෙන පින මෙතකයි කියලා කියන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේක බෝසත් අවදියකදී මෛත්‍රී භාවනාව අවුරුදු 7ක් දියුණු කරලා කල්ප ගානක් බ්‍රහ්ම ලෝක ඉදලා තියෙනවා. 6 වතාවක් සෞත්‍ය වෘත්තමාන වෙලා තියෙනවා. 10 වතාවක සක්විති රජය වෙලා තියෙනවා. පස්සේ මේ සාමාන්‍ය රජවරු වෙච්ච සංඛ්‍යාව ගණන් වශයෙන් කියන්න බැහැ කියනවා. ඒ අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව දියුණු කරලා. ඒ නිසා ඒ දේශනා පෙන්න මා බික්කවේ පුඤ්ඤානම් බාහිත පින් කරන්න බය වෙන්න එපා කියනවා. එතකොට සුඛස්සතේ තං අධිවචන මේක සැපේට නමක් කියනවා. ඉතින් එතකොට මේ පිනක් හැටියට උන්වහන්සේ පෙන්නන මේ මෛත්‍රිය උන්වහන්සේ එක ජීවිතය අවුරුදු 7ක් දිනු කරලා අර විදිහේ බොහෝ කාලයක් සැප විපාක ලැබලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේක සූත්‍රයක පෙන්නනවා මෛත්‍රී භාවනාව කෙනෙක් දියුණු කරන එක ආනිසංස පෙන්නනවා කෙනෙක් උදේ දංහැලි 100ක් දෙනවා. දවල් 100ක් දෙනවා හවස 100ක් දෙනවා. එතර මේ උදේ හවස දාවල් ගෙන මේ තුන්කාලේම අපි බත්හැඩි නැතන් 100ක් දෙනොට වැඩිය ආනිසංසයි කියනවා අන්ත මසෝ ගඩ්ඩූහන මත්තම්පි මිත්තන් චිත්තම් භාවේ මේ සුවඳ ආග්‍රහණය කරන පොඩි කාලයක් මෛත්‍රී සිතක් පඩනවන අන්නර දංහැලි 100ක් දෙනවට වැඩි ආනිසංසයක උදේ දංහැලි 100ක් දෙනවට වැඩි දවල් 100ක් දෙනවට හවස 100ක්. එතකොට දංහැලි 300ක් දෙනවා කියන්නේ ලේසි වැඩක්ද? ලේසි වැඩක් නෙවෙයි. එතකොට මේ දංහැලි 300ක් දෙනවට වැඩි හැබැයි ආනිසංසය කියනවා මේ සුවඳ ආග්‍රහණය කරන වෙලාවක් තරම් මේ සිතක් වඩන්න. ඒකයි. එතකොට අපිට දැන් මෛත්‍රිය නිකන් ලේසි වගේ තේරෙන්න පුළුවන් හැබැයි නේද? හැබැයි අර දංහැලි 300 දීම එහෙම අපහසු වැඩක් නෙවෙයි. හැබැයි මෛත්‍රී සිතක් කඩාගෙන මේට වැඩි ටිකක් අපහසුයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කෙනෙක් එක්ක කවුරු හරි තරහෙන් අමනාපකමින් ඉන්නවා. ඒ වගේ කෙනෙක් ළඟට අපි කියනවා දැන් ඔය තරහෙන් හිටියොත් ඔය අමනාපකමින් හිටියොත් එහෙම මට පේනවා නිරේ යනවා කියලා. ඒ නිසා හැබැයි ඔයාව ගලවන්න මට පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. එකක් තමයි මේ ඔයා යමනාපෙන් තරහින් ඉන්න කෙනාට සමාව දෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයා උදේට දංගලි 100යි හවසට 100යි දෙන්න ඕනි. එතකොට මොකද සාමාන්‍ය කැමති වෙන්නේ? සමාව දෙන්න නෙවෙයි දංගලි 100ක් දෙන්න කීයටවත් සමාව නම් දෙන්නේ නැහැ කියලා. දැන් මිනිස්සු කියනවා අපාය ගියත් කවන්නේ මම ඕකගේ පාලියනක් නේද? එහෙමනේ මිනිස්සු කියන්නේ. අපාය දුක් විඳිනව පස්සේනේ. නේද? ඒ තරමට මිනිස්සුන්ට මේ වෛරය තරහව කියන්නේ ඒ තරම ලොකු පීඩනයකින් අතහරින්න මිනිස්සු කීරෝ කැමති නැහැ. ඒක එක අතහැරලා දාන්න කැමති නැහැ. ඒතර අපි සමාදානය කියන සමාව කියන්නේ දීම. ඒතර සමාව දෙනවා කියන එක දෙන්න අමාරුම දෙයක්. හැබැයි බත්තලි 300ක් දෙන්න එච්චර අමාරු වැඩක් නෙවෙයි. මම ඕඩර් කරලා හරි ඕක දෙන්නම් කියයි. කීයක් ගියත් කමක් නැහැ කියලා. නේද? මම අපායෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ විදිහේ සමාව දෙනවා කියන්නේ ඊටත් වැඩි හරිය අමාරු වැඩක්. එතකොට ලෝකයට අපි සමාව දෙන්නේ නැතුව අන්න මේ සිත වඩන්න පුළුවන්කම නැහැ.
ඒක එනම් ලෝකයා පිළිබඳව අපේ ඒ මොහොතට අපි වෛර තරහසිත් ඇතිවෙන පුළ නමුත් අපේ මොහොතට සියලු සත්‍යයන් කිරීම ස්වභාව හඳුනාගෙන මේ ලෝක මට මේ වෙනකොට යම් කෙනෙක් නින්දාවක් කල තිරන අපාසයක් කල තින බැල්ල තීරන ගහලතීරන මොනදේ කරත්තේ ඔක්කුම කරලා තියන්නේ කරුවලක ඉඳලා. එනි සම මුළු ලෝකයටම සමාවදීල මේ ලෝක සත්‍යය හැම කෙරීම සුවපත් භාවට පත්තෙන් ඕන කියන අන මොහොතකට ඒවගේ සිතක් ඇතුන ඒක මේ සුවඳ ආග්‍රහණය කරනක තරමට හරි ආව අන්න ඒක විපාගේ අන ඉතාම පොබල ඇති ඒ වගේ හිතක් ඇතිවෙන් ඕ නිකාම මේ අපි සුපත්තය වගේ හෙම ලැබෙන්නේ නෑ අර අපි කියන්නේ නේද මොකක්ද එක උපමාන් කියන්න හක්ක කත්තියාගන්න කටින්ව නේද ඉති බෑ හදවතින් මෙන එකක් වෙන් ඕනි මෛත්‍රී කියන එක ඉතා පිරිසිදුව කරන්න ඕනි එකක් එහෙම කරොත් තැබයි ආනිසංසය වගේම ලැබෙන බව දේශනා කරනවා තව දේශනක මෛත්‍රී පිළිබඳ බුදුරජන් වහන්සේ දේශනා කරනවා එක දේශනාවක් බුදුරජාණන් වහන්සේ මේ අග්ගිකන්දෝගම සූත්‍රය කියලා දේශනා කරන මේ ගිනි දර කඳක් ඇවිලෙනවා දැකලා ඒක උපමා කරගෙන මේ පැවිදි ජීවිතය හරියට මේ නොපැවැත්වොත්තේ මේක ආදීනු මේ ගිනි කඳ උපමා කරගෙන උන්වහන්සේ දේශනා කරනවා. ඉති මේක හලා ස්වාමීන් වහන්සේලා 69ක් ඒ මොහොතම ලේවමන යන. ඊළඟට තව 69ක් සිවුරු ඇරලා යනවා. තව 69ක් රහත් වෙනවා. මේක ඇවට පස්සේ මහනකමට ගොඩා කාමුදුරු බයවුණ මේ මානකමින්ද මේ පොඩ්ඩක් කරි වරද්ද ගත්තත්න වැඩේ භයනකයි කියලා නමුද මානකමින්දර ඇති මිනිසු දෙනවේ නොකුම ජීවත්තෙන්නේ තේව වැඩදිතියට භාවිච්චකරොත් දෙමතින් මේ බෝ කාලයක් දුක පිණිස හේතුනතින් ඒක ආදීනුව බුදුරජාණන් වන්සේ දේශනා කරනවා. ඉතින් ඊට පස පොදුන්නේ මේ දේශනාවත් එක්ක බොහෝදුරට සිවරුවර ලැන්න පටන් ගත්තා හාමුදුරුට ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාගිතුන් වහන්සේ ඇව ආනන්ද දැන් ඉස්සරවගෙන සංඝයානයන් අඩුගතියක් වගේ පෙන මොකද කිලැවවා එතුරක භාගිතුන් වහන්ස රක්කිකම් දෝගන් සූත්‍රය දේශනා කරන්න ඊට පත දැන් බයවෙලා සිවරුවරල යනවා කිවෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආය බිසුන් වහන්සේලාට දේශනා කරා අච්චරා සංඝාත මත්තම්පි වික්කේ මෙච්චන් චිත්තම් භාවයති අරිච්චජ්ජානෝ වියරති සතු ශාසනෝවාද පතිකරෝ අමෝගන් රට්ට පින්ඩම් බුංජති කියලා. යම් කිසි බිස්්වක් අසුල්ගහන මෙහම අසුල්ගහන කාලය කරේ මෙස්සිතක් වඩනවා නම් අන්නයා මේ දෙහානවලින් තොර ඒ වගේම භාගිතුන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින. එළඟට ලෝකයා දෙන ආහාරය නැතන් දානය පිටපාතය පරිභෝජනය කරන්න සුදුසෙක් කියනවා මොහොතක් කරි මෙසිතක් ලෝකයට පතුරුවන්න පුළුවන්න. එතුට ඒතරම් හරි බලයක් තියනවා. එතොට තමන්ගේ ජීවිතය අඩු පාඩු සියල්ල මකාගන්න පුළුවන් මේ මෛත්‍රී සිත දියුණු කරනවා නම් එතර ජීවිතේ වෙන අඩුපාඩුගම් බොහෝ මකාගන්න පුළුවන් කත්තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ඒක පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ කරජකාය කියල සූත්‍රයක් දේශනා කරනවා. නාහම් භික්කවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අපට සංයුත්වා ව්‍යන්ති භාවම් වදාම මේ දැන දැන කරන අපසල්වල ඒව විපාක විඳල ගෙවෙන්නේ නෑ අනුවාන විපාක විදිින් ඕන කියනවා. එතොට මේ ජීවිතේ සමට විපාක විදින්න වෙනවා ඊළඟ ජීවිතය නැත්තම මේ බව පැවැත්ම තියනතාකල් අපි දැන දැන කරන අපසලයන්ගේ විපාක අපිට විදින්න සිද්ධනවා කියනවා. එහෙම ඒක විභාගවාර විදිින් නැතුව මේක නිදහස්සට ලැබෙන්නේ නෑ කියනවා. ඉළඟට බුදුරජාණන් වහන්සේ දෙන්නවා සෝකෝ බික්කු අරිය ශාවකෝ ඒවම් විගතාවිච්චේද විගත ව්‍යාපාද අසම්මූලෝ සම්පජානු පතිසුතෝ මෙත්තා සාගේතයන ඒකන් දිසන් පරිත්වා විහිරති. බුද්ධ ශාසනයේ තතාගතයන් වහන්සේ සාාවකයෝ රාගදේශ මොහ කියන කෙලෙස්වලින් තොර වෙලා මෛත්‍රී සහගත දෙසින් අරවිදියට දිසාවසය මෛත්‍රී භාවනාව දියුණු කරනවා වෛර නැති තරහ නැති සිතින් යුතු මේ මුළු ලෝකයටම මෙත් සිතින් වාසය කරනවා. එතොට එයා මේ විදිර මෙසිත දියුණු කරාට පසයා දකිනවා යෝ ඒවම් පජාන පුබ්බේවකෝ මේ ඉදන් චිත්තම් පරිත්තං අහෝසි අභාවිතම් මගේ ඉස්සර හිත හරි චූටි හිතත් තිබුණේ ඒවගේම නොවැඩිච්චි හිතත් තමයි තියෙන්නේ. ඒතරේ පන මේ ඉදන් චිත්තන් දැන්වනාහි මගේ හිත අපමාන මේක දැන් ප්‍රමාණයක මගේ හිතේ දැන් නෑ ඊළඟට සුභාවිතන් දැම්මං හිත හොදට වඩලා තියෙන්නේ.
යංකෝපන කිංචි ප්‍රමාණං කම්මං න තත්‍රාවති සන්ති එතර මම දැන් යම් ප්‍රමාණයකට සහිත යම් අකුසල් කරානම් කර්ම කරානම් ඒව මොකද වෙන්නේ ඊළඟ ජීවිතය කරා යන තරමට ඒක ප්‍රබල වෙන්නේ නැහැ. මොකද දැන් කරන්නේ මොනවද? අප්‍රමාණ කුසල්. එතකොට මෛත්‍රියෙන් ලැබෙන පිනට කියන්නේ අප්‍රමාණ චේතුර්මුක්ති කියලා කියන්නේ. ඒකෙන් ලැබෙන පිනත් හරිය අප්‍රමාණ. ඒක හරියට දැන් අපි කියමු කෙනෙක් මිනිස්සු 1000ක් මරනවා. මිනිස්සු 1000ක් මැරුවොත් අපිට කර්මයේ ප්‍රමාණයක් කියන්න පුළුවන් වෙයිද? පුළුවන්. මොකද මිනිහෙක් එක මිනිහෙක් මැරුවාම කියන්න පුළුවන් මෙච්චර කාලයක් දුක් විඳින්න. ඒ විදිහට දැන් මිනිස්සු 1000ක් මැරුවොත් ඉතින් ඒ 10 විපාක අපිට හදලා කියන්න පුළුවන්. මේ එක මිනිහෙක් මිනිහෙකුට යාට මෙච්චර කාලයක් විපාක තියෙනවා කියලා ඒක කොහොමද ගණන් හදලා කියන්න පුළුවන්. ඒක ප්‍රමාණ අකුසලයක්. ප්‍රමාණ අකුසලයක්. ඒක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ අපි මිනිත් 1000ක් මරපු කෙනෙකුට මෛත්‍රී වැඩුවොත් එහෙම අර මිනිස්සු 1000 කරපු අකුසලයේ යට කරගෙන මෙසිත අන්න ප්‍රබල වෙනවා. මෙසිත ප්‍රබල වෙනවා. එතකොට මොකද මෛත්‍රී සිත කියන්නේ අප්‍රමාණ. එතකොට දැන් මිනිස්සු 1000 කරන්නේ අපි වෛරසිත නැත්නම් වදක චේතනාව ඇති කරලා මරන්නේ. හැබැයි මෛත්‍රී වඩනකොට දිශාවේ ඉන්න මිනිස්සුගේ ප්‍රමාණයක් තියනවද? නැහැ. එතකොට අප්‍රමාණ සත්‍යයන්ට තමයි යන්න මෙසිත වඩන්නේ. ඒක ලැබෙන පිනත් ඒ වගේම අප්‍රමාණ චේතනාවේ ප්‍රමාණයක් නැහැ. දිට්ඨාවා අදිට්ඨාවා කියලා අපි කියන්නේ දැක්ක නොදැක්ක හැම කෙනෙක් මරමුණු කරගෙන තමයි මෛත්‍රී සිත වඩන්නේ. අතන මේ ඝාතනය කරන්නේ එක ප්‍රමාණයක් අරමුණු කරගෙන තමයි කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් කරන අකුසලයේ පවා යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා මෛත්‍රී භාවනාව අපි දියුණු කරපුවාම. ඒකයි බුදුරජාණන් වහන්සේ කාලේ අහලා ඇති කීප දෙනෙක් ගැනම තියෙනවා මාගන්දී කියලා මේ බ්‍රාහ්මණී ගැන තියෙනවා තම්බටා දාටික කියලා මිනිමා කියන්නේ අලගෝසු කියන්නේ අපි රජයේ මිනිමරුපු කෙනෙක්. ඉතින් මේ වගේ දෙන්නෙක්ම මරණාසන්න මොහොතේදී ඒ කට්ටියට මේ නිරේ ගිනිදැල් පේනවා. නිරේ ගිනිදැල් පේනවා. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේ දෙන්න ළඟටම ගිහිල්ලා එක්කෙනෙක් මාගන්දී කියන උන්වහන්සේගේ හිතවත්ම කෙනෙක්. ඉතින් එයා ළඟට ගිහිල්ලා ගියාට පස්සේ යා මේ Tamanට දැන් නිරේ ගිනිදැල් වල ස්වභාවය පේනවා. ගිනි පේනවා. අපි අර ගති නිමිති කියලා මහලා තිනවා. ඉතින් මෙයාට දැන් පේනවා නිරේ ස්වභාවය. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඔය පේන නිරේද හොඳ තිරිසන් ලෝකෙද හොඳ කියලා අහුවා. දැන් ඔය පේන නිරේද හොඳ තිරිසන් ලෝකෙද? එතකොට අපෝ නිරේට වැඩි තිරිසන් ලෝකේ කොච්චර හොඳද කියලා අහුවා. ඊට පස්සේ ওই විදිහට උන්වහන්සේ තිරිසන් ලෝකෙට වැඩි പ്രേත ලෝකේ වර්ණනා කරා. ප්‍රේත ලෝකෙට වැඩි මනුෂ්‍ය ලෝක. ওই විදිහට එයාගේ හිත එකින් එක පිහිටුවන්න කිව්වා. නිරේ උපදිනවට වඩා හිතන්නකො තිරිසන් කියලා උපදින එක අපෝ හොඳයි. ඒ නිසා මම තිරිසනෙත් ඔය වෙලා තමයි උපදින්නේ. නිරේ නා යන්නේ නැහැ. ওই විදිහට අරන් ගිහලා උන්වහන්සේ ඊට පස්සේ මනුෂ්‍ය ලෝකෙට ගෙනලා දිව්‍ය ලෝක හයත් අරන් ගිහලා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකේ ගැන වර්ණනා කරා. කාමී ආදීනෝ කියලා බ්‍රහ්ම ස්වභාවය ගැන ඥාන වල සමාධියේ තියෙන ආනිසංස කියලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කියනවා. ඉතින් එයා බොහොම දර්ශක කෙනෙක්. ඉතින් එයා ඒ වෙලාවේ මෛත්‍රී දිනු කරා. ඒ වෙලේ මැල්ලා කියලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා ඒකත් එහා කියලා දුන්නා නම් සමහරට රහත් වෙන්නත් තිබුණායි කියලා. ඉතින් ඒ වගේ සමහර ප්‍රබල සිත් තියෙන අයට අර තමන් කරපු අකුසලයේ යටපත් කරගන්න මේ මෛත්‍රිය තරම්ම ප්‍රබලයි කියන්නේ ඒක. දැන් නිරේ උපදින්න නියමෙච්ච කෙනෙක්. ඒ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. අන්න මේ සිතින් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණ සහිතව පටු හිත් වලින් කරපු ඒ අකුසල යටපත් කරගන්න මෛත්‍රියෙන් හැකියාව තියෙනවා. ඉතින් වර්තමාන ජීවිතයේ කෙනෙකුගේ අකුසල බල සම්පන්නව කෙරුණොත් එයාට පුළුවන් මෛත්‍රී භාවනා කරන විදිහ අස්වැනි මොකද එන්නේ? ඒකට යටකට අර ඒකෙන් ලැබෙන පින මතුවෙනවා. ඒ වගේම තමයි පෙර ජීවිතේ දැන් අපි හරියට අපිට මේ අර දෝෂ මේ දෝෂ ගහ දෝෂ තියෙනවා කිය අපි එක එක පූජා කර කර ඉන්නවනේ. ඉතින් එයාට තියෙන හොඳම දේ මොකද්ද? මුළු ලෝකෙටම පුළුවන් තරම් මේ සිත වඩන්න ඕන. මෛත්‍රී වඩනවා නම් අන්න එයාට පුළුවන්කම තියෙනවා අර ස්වභාවය සම්පූර්ණ යටපත් කරගන්න. එතකොට දැන් බණ භාවනා කරනකොටත් අපිට ප්‍රධාන ගැටලුවන්නේ අපි කියනවා පුදුම මාර්ග බාධක ගොඩන්නේ මේ භාවනාවට තියෙන්නේ කියලා නේද? එහෙම නැත්නම් අපි කියනවා හරි කරදර තියෙනවා. අමනුෂ්‍ය කරදර තියෙනවා. භූත කරදර තියෙනවා. ඒ විදිහට
හරියට අපි අපිට යම් යම් බලවේග වලින් ඇවිල්ලා මේ අපිට මේ නිවම්මක යන්න දෙන්නෙම නෑ. සමහරවිට ගොඩක් අයට තියෙන භූත ප්‍රශ්න තියෙනවා. අමනුෂ්‍ය දෝෂ තියෙනවා කියලා කියනවා. භාවනා කරනකොට ඇවිල්ලා කරදර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරියට මෛත්‍රී සිතක් වඩනවා නම් ඒ කිසි කෙනෙකුට අමනුෂ්‍යයන්ට කරදර කරන්න බැහැ කියලා. මේ පෙන්නනවා සේයතා බිග්ග යානිකානච කුලානි බහු ඉත්තිකානි බහ අපපුරුෂානි තානි සුපදෙනසන් චෝරේහි කියනවා. සමහර ගෙවල් තියෙනවා කාන්තාව ගොඩාක් වැඩි පිරිමි කුළුටක්වත් නෑ. ඉතින් ඒ වගේ ගෙදරකට මේ හොරු හතුරන්ට ආක්‍රමණයක් කරන්න හරි පහසුයි කියනවා. සමහරලාට කියනවනේ පිරිමි කුළුටක්වත් නෑ කවුරු හරි ආවොත් අපි ඔක්කොම මොන කරදරේ වැටෙන්නේ දන්නේ නැහැ කියලා. ඒකට අර බොහෝ ස්ත්‍රීන් ඉන්න ඒක පිරිමියෙක්වත් නැති තැන අනාරක්ෂිත භාවයක් තියෙනවා කියනවා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ කියන මෛත්‍රී සිත නැත්තම් ආන්නේ වගේ කියනවා. ඕනම අමනුෂ්‍යයෙකුට ඒ පුජ්‍යලයාව යට කරන්නේ හැකියාව තියෙනවා කියනවා. ඕනම අමනුෂ්‍යයෙකුට යට කරන්න යා පුළුවන් කියනවා. අමනුෂ්‍යයන්ට මේ සිත නැත්තම් ඒත මෙත්ති සිත නැති වුණොත් ඒක හරියට නිකන් අර කාන්තාව විතරක් ඉන්න පුරුෂයෙක් නැති ගෙදරක් වගේ කියන අනාරක්ෂිතයි. ආරක්ෂා ස්වභාවය හරි අඩුයි. ඉතින් ආන්නේ වගේ කියනවා මෙත් සිතක් නැති කෙනාට ඕනම අමනුෂ්‍යයෙකුට කරදර කරන්න පුළුවන් කියනවා. ඒ වගේම යම් ගෙදරක පිරිමි ගොඩාක් ඉන්නවා. ආන්නේ වගේ ගෙදරකට එහෙම හොරහතුරන්ට එහෙම ලේසි මේකන් බෑ. අපි කියන්නේ අපෝ කොල්ලෝ 6-5 දෙනෙක්ට ඔහෙට නම් මොකුත් කියලා නේද? ඒ නිසා මොකුත් අත ගන්න බයයි. හොරෙක් වුණත් යන්න බයයි. මොකද පිරිමි 4-5 දෙනෙක්ට එහෙම ලේසියෙන් දේවල් ගන්න පුළුවන්කම නැහැ කියලා. ආන් ඒ වගේ කියන මෛත්‍රී සිත තියෙනවා නම් කිසිම අමනුෂ්‍යයෙකුට යාගේ හිත වෙනස් කරන්න මේව කරන්න බාධා කරන්න කිසිම හැකියාවක් නැහැ කියනවා. ඒ තරම් ප්‍රබල වෙනවා මේ මෛත්‍රිය තියෙනවා. ඒ වගේම කියනවා අතකින් අපි මේ ගහලා පිහියක් එහෙම අපිට නමන්න අරමුව කරන්න බෑ. ආන්නේ වගේ කියනවා මේ සිත තියෙන කෙනාගේ හිත විශ්චිත කරන්න හිත වෙනස් කරන්න එහෙම කිසිම අමනුෂ්‍යයෙකුට මනුෂ්‍යයෙකුට කාටවත් ලේසියෙන් පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව දියුණු කිරීම තුළ අපිට සාමාන්‍යයෙන් තියෙන මේ බාන භාවනාවට තියෙන බාධා කරදර පවා දුරු කර ගන්න පුළුවන්. මොකද ගොඩාක් අය තියෙන ප්‍රශ්නයන්නේ හරියට බාධායි මම මේ භාවනා කරන්න ගියාම කියන. ඉතින් ඒ බාධා නැති කරන්න පුළුවන් අපි ඉස්සල්ලාම මෙස්සෙතක් හොඳට දියුණු කරගෙන මේ භාවනාවට අපි අවතීන වෙනවා. ඒ වගේම පෙර ජීවිතේ අපි කියන අනේ මට ගොඩාක් කර්ම ගොඩක් තියෙනවා කියෝගී ඉන්නවනේ නේද? මම මගේ කර්මකාරයක අවාසනාවන්තයෙක් ඉතින් භාවනා කරන්න ගියාම අපි හිතනවානේ මේ කිසිම සමාධිය දිනුන මොන කර්මයක් කළාද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ කර්මත් යටපත් කරගන්න ගෙවා ගන්න පුළුවන් මෛත්‍රී දියුණු කරන. ඒකනේ මෛත්‍රී ආනිසංසයපනේ තුවටං චිත්තං සමාධි හිත සමාධි කර ගන්නත් උපකාර වෙනවා. ඒ නිසා අපිට මේ මෛත්‍රී භාවනාව කියන්නේ ඒකයි විශාල වශයෙන් ආනිසංස ලැබෙන භාවනාවක් බවට පත් වෙනවා. ගොඩාක් අර්ථ සම්පන්න භාවනාවක්. ඉතින් මෛත්‍රී සිත දියුණු කරන්නේ නැතුව අපිට මේ ශාසනය ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේකයි ශ්‍රාවකයන්ට විශේෂයෙන්ම මේ මෙස්සිත කියන එක දියුණු කරගන්න ඕනේ. මොකද මම අර මුලින්ම කිව්වේ අපි බණ භාවනාවට ගියාම ඇලෙනවට වැඩි අපේ තියෙන මොකද්ද? ගැටෙන ස්වභාවය තමයි වැඩි. පොඩි පොඩි දේවල් වලදී අපි නිතරම හිත ගැටෙනවා. ඉතින් මෛත්‍රී වැඩුණාම හිතේ ස්වභාවය හරියට මෙත් වඩන කෙනාගේ හිත අහස වගේ කියනවා. මෙත් වඩන කෙනාගේ හිත හදාගන්න මහ පොළොව වගේ කියනවා. ගංගානම් ගඟින් ජලය වගේ ඒ විදිහට තමයි හිත පුරුදු කරගන්න. දැන් එක අවස්ථාවකදී කකචූපමවදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිසෙක් තින්ත බාල්දියක් ගෙනලා කියන මම මේ තින්ත වලින් අහසේ චිත්‍ර අඳිනවා. පුළුවන් ද කියලා අහසේ චිත්‍ර අඳින්න. එයාට කවදාකවත් අහසේ චිත්‍ර අඳින්න බෑ. කෙනෙක් ඇවිල්ලා කියන මේ මහ පොළොව මං නොපොළොවක් කරනවා කියලා මහ පොළොවට පයින් ගන්නවා පුච්චනවා ගිනි තියනවා කියලා ගන්නවා. ඉතින් මහ පොළොව පුළුවන් ද කියලා නොපොළොවක් කරන්න. මොනව කරලා හරි පුච්චලත් බෑ. පස් කපලත් බෑ. පස් දිය කරලත් බෑ. මොනව කරත් එහෙ මහ පොළොව ලේසියෙන් නොපොළොවක් කරන්න බෑ කියනවා. ඒ වගේම උළුවත්තක් ගෙනල්ලා කෙනෙක් කියනවා මම මේ උළුවත්තෙන් මේ ගංගානන් නදිය රත් කරනවා කියලා. ඒක උළුවත්තෙන් පුළුවන් ද කියලා ගංගානන් ගඟ රත් කරන්න.
ඒ කවදාකවත් කරන්න බැහැ. ඒක යා වෙහෙසට දුකට පත්වෙන වැඩක් මිසක් නෙවෙයි. පුළුවන්තෙන් ගඟරත් කරන්න පුළුවන්කම නැහැ. මොකද ගඟ කියන්නේ බොහොම ගැඹුරු සීතල ස්වභාවයෙන් යුක්තයි. ඉතින් එච්චර සීතල ගැඹුරු වතුරක් කාටවත් පුළුවන්තකින් එහෙම රත් කරන්න පුළුවන්කම නැහැ. ඒ වගේම බලල් පසුම්බිය කියලා හමකින් හටපු පසුම්බියක් තියෙනවා බලල් හමින්. ඒක බොහෝ මෘදු එකක්. ඒක කෙනෙක් පුල්ලක් ගෙනල්ලා කියනවා මම මේ පසුම්බියට ගහලා සරබර ගාන සද්ද උපදිනවා කියලා. අපි දැන් ටකරමකට ගැහුවොත් ඒක මොකද වෙන්නේ? සරසරවර ගාලා සද්ද එනවනේ. ඉතින් කියනවා මම මේ බලල් පසුම්බියට ගහලා සද්දයක් ඇති කරනවා කියලා. ඉතින් කියනවා කවදාකවත් බලල් පසුම්බියට ගහලා සද්ද ඇති කරන්න බෑ. ඒක හරි මුදු එකක්, මොලොක් එකක්. එහෙම ගැහුවයි කියලා ඒක එහෙම සද්ද පිට නැගෙන එකක් නෙවෙයි කියනවා. ආන්නේ විදිහට ශ්‍රාවකයාට තමන්ගේ මෙත්සිත හදාගන්න කියනවා. හරියට අපේ මෛත්‍රී සිත වෙන්න ඕන මොකක් වගේ අහස වගේ කියනවා. දේශේ නැමැති තරහ නැමැති අමනාප කැමැති චිත්‍ර කාටවත් අපේ හිත තුළ සකස් කරන්න බෑ. අපේ හිත මහ පොළොව වගේ වෙන්න ඕන. මහ පොළොව කාටවත් එහෙම මේ වෙනස් කරන්න බෑ. ඒ වගේ තමයි අපිට මිනිස්සු චෝදනා කරලා පාස කරලා මේ මොනවා කරත් අපේ හිත එහෙම වෙනස් කරන්න බෑ. තමන්ගේ හිත ඒ විදිහට සකස් කරන්න මම පඨවි සමේන චේතස මම පොළොව හා සමාන සිතකින් වාසය කරනවා. මගේ හිත හරියට පොළොව වගේ. පොළොව කාටවත් වෙනස් කරන්න අප්‍රමාණයි. ප්‍රමාණයක් නැහැ පොළොවේ. ඒකේ තියෙන ස්වභාවය කාටවත් වෙනස් කරන්න බෑ. අප්‍රමාණ ලෙස හිතත් ඒ වගේ සකස් කරගන්න කියනවා. ගංගානම් ගාදී තියෙන වතුර මහා ජලස්කන්ධයක්. ඒක සිසිල් ස්වභාවයෙන් යුක්ත. ඒක කාටවත් රත් කරන්න බෑ. මේ සිත කියන්නේ බොහොම සිසිල් ස්වභාවයෙන් යුක්ත නිමිති හිතක්. ඒක කාටවත් ලේසියෙන් වෙනස් කරන්න බෑ. ඒ විදිහට අපේ හිත අන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ සකස් කරන්න කියන්නේ. එතකොට කවුරුත් මොනවා කරත් මොන චෝදනා කරත් අපහාස කරත් වචන මොනවා භාවිතා කරත් කාටවත් ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. කියනන මේ චිත්තා විපරණන්තම් භවිස මම නම් මගේ හිත වෙනස් කරගන්න නපුරු වචනයක් කතා කරන්න හිතානුකම්පේ වාසය කරනවා. මේ පුජ්‍යලයන් ලෝකෙ හැමෝටම වෛර නැති තරහ නැති මේ සිතින් වාසය කරනවා කියලා නිතරම පුරුදු කරන්න. මොකද මිනිස්සු අපිට සමානලාට සුදුසු තැන දේවල් කියනවා, නුසුදු තැන දේවල් කියනවා, සත්‍යයෙන් කියනවා, සත්‍යයෙන් කියනවා, මේ සිතින් කියනවා, තරහ සිතින් කියනවා, ආනුකම්පාවෙනුත් කියනවා, හිතවත් භාවෙනුත් කියනවා, අහිතානු ස්වභාවනුත් දේවල් අපිට අවවාද දෙනවා, අනුශාසනා කරනවා, කතා කරනවා, චෝදනා කරනවා. ඔය වගේ නොයෙක් විදිහට මිනිස්යන්ගෙන් ලැබෙනවා. ඒතර අපි ඒව ලැබෙනකොට අපේ හිත අපි කොහොමද තියාගෙන අර මහ පොළොව වගේ හිතකින් ඉන්නේ. එතකොට නිතරම හිතනවා මට මිනිස්සු මොන දේ කිව්වත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. නපුරු වචන මම කතා කරන හිතානුකම්පිය වාසය කරන මෙසිතින් මට මේ විදිහට නිନ୍ଦා අපහාස කරන චෝදනා කරන අපහාස කරන අයට ලෝකේ හැමෝටම වෛර නැති තරහ නැති සිතින් වාසය කරන. එහෙම වාසය නොකරොත් මම බුදුන් වහන්සේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. අවවාදන ශාසනා පිටපදින කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අර මෙසිත වැඩුවොත් තමයි අපිට අන්නේගේ ප්‍රතිඵල ආනිසංස මෙලවදීම අපිට බුද්ධ විඳීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආනිසංස 10ක් මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අපි හෙට හරි අනිත් හරි ඒ දේශනාවකදී අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙමු. එතකොට මේ විදිහට අපිට මේ මෛත්‍රී කියන්නේ සෑම පැත්තකින්ම විශාල ආනිසංස තියෙන භාවනාවක්. එතකොට මේක අපිට අරිහත්ත්වයේ දක්වාම දියුණු කරන්න පුළුවන්. එතකොට පින් කරන්න කැමති කෙනෙකුට ජීවිතේ ඉහළම පින් කරගන්න තියෙන භාවනාව තමයි මෛත්‍රී භාවනාව. සමහර කෙනෙක් අපල ගෙවන්න කියන මොනවා හරි කරනවා නම් කරන්න තියෙන මෛත්‍රී භාවනාව. සියලු අපල හොඳම මේ අපේ අපලවලට දානන එක නේද සමහරලාට ආරක්ෂක දේවල් කරනවා මුදු දානවා යන්ත්‍ර දානවා. ඉතින් හොඳම යන්ත්‍රය තමයි මොකද්ද? මෛත්‍රී. ඉතින් මෛත්‍රී නැමැති යන්ත්‍රය තියෙනවා නම් කිසිම යකෙකුට භූතයෙකුට කාටවත් කිසිම අනතුරක් කරන්න බෑ. ඒ වගේ මේ ගහයෝ කිසිම රාහුටවත් කේතුටවත් කාටවත් කිසිම දෙයක් කරන්න පුළුවන්කම නැහැ. ඉතින් අපිට ආවුට බය ඉන්නවා, කේතුට බය ඉන්නවා. ඉතින් මෛත්‍රී තියෙනවනම් ඔය කාටවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකෙ කිසිම කෙනෙකුට බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සිත තියෙනවා නම් ඒකේ ආනිසංස ගත්ත අප්‍රමාණයි. තමන්ගේ ආධ්‍යාත්මික ඇති වෙන බලයත් අප්‍රමාණයි. කාටවත් බය නැතුව ලෝකෙ ජීවත් වෙන්න පුළුවන්. මෛත්‍රී සිත අපි දියුණු කරනවා. මෙත්තා
චේතෝ විමුක්තිය. ඒ නිසා මෙලව ජීවිතය සාර්ථක කරගන්න, පරලෝක ජීවිතය සාර්ථක කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධය, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නම අපිට මේ සිත දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා හැමදෙනාටම සතර ඉරියව්වේදීම ඒ වගේම තමන් කරන හැම ක්‍රියාවක්ම මෛත්‍රී සහගතව කරන්නත්, හැම වචනයක්ම මෛත්‍රී සහගතව කතා කරන්නත්, ඒ වගේම සිතින් පුළුවන් තරම් ලෝක සත්‍යයට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා මෛත්‍රී සිත දියුණු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.